සුබ දහවලක් සියලුම දෙනාට මම ප්‍රථමයෙන්ම සුපුරුදු පරිදි දැනට තිබෙන COVID-19 රෝගීන්ගේ සංඛ්‍යා සහ ඊට අදාළ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්නම්. මේ වන විට සවස් 2 වාර්තාව අනුව 53076 දෙනෙක් මේ වන විට රෝගීන් වාර්තා වෙලා ඉන්නවා COVID-19 රෝගීන්. ඒ වගේම රෝගීන් 6992ක් රෝහල්ගත වෙලා ඉන්නවා. ඒ වගේම ප්‍රතිකාර මධ්‍යස්ථාන මේ වන විට 75ක් ක්‍රියාත්මක වෙනවා විවිධ ස්ථානවල. අධිසත්කාර ඒකකවල රෝගීන් 23 දෙනෙක් රැඳී සිටිනවා ප්‍රතිකාර ලබනවා. ඒ වගේම පසුගිය පැය 24 තුලදී රෝගීන් 763 දෙනෙක් වාර්තා වුණා විවිධ ස්ථානවලින්. ඒ වගේම 640 දෙනෙක් 649 දෙනෙක් රෝගීන් සුව වෙලා නිවෙස් බලා ගියා. පසුගිය පැය 24 තුලදී නැවත ඒ වගේම 8 දෙනෙක් රෝගීන් මිය ගියා. ඒ 8 දෙනාම ඊයේ දවස් තුලට මිය ගියා නෙවෙයි. නමුත් ඊයේ දවස් තුලින් වාර්තා වුණා. PCR පරීක්ෂණ සිදු කිරීමත් අකණ්ඩව සිදු වෙනවා. ඒ වගේම මේ 14945ක් PCR පරීක්ෂණ සිදු කරා. රජයේ PCR පරීක්ෂණ 10945ක් සිදු කරලා තිබ්බා. ඒ වගේම මීට අමතරව ඇන්ටිජන් පරීක්ෂාව බොහෝ ස්ථානවල සිදු වෙනවා. ඒ තෝරාගත් ස්ථානවලදී. ඉතින් මේක තමයි මේ ඊටාම සංක්ෂිප්ත වශයෙන් මේ COVID-19 රෝගී සම්බන්ධව තිබෙන වාර්තාව. ඒත් එක්කම අපි දන්නවා COVID-19 ලක්වා ගැනීම සඳහා අපි එන්නතක් ලබා ගැනීම සඳහා වැඩ කටයුතු රාශියක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් ඒ වගේම රජයේ ප්‍රධානත්වයෙන් සිදු වෙනවා. මේ සම්බන්ධව අපිට ලෝක සෞඛ්‍ය සංවිධානයේට අනුබද්ධිත COVAX ෆැසිලිටි එක සම්බන්ධව අද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කරන ලද සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරනවා. මේ රටට කොයි ආකාරයෙන්ද මේ එන්නත ලබා ගැනීම සඳහා කළ යුතු වැඩපිළිවෙල උන්ට ලබා දෙනවා. ඉතින් ඒත් එක්කම ලබන මේ සතිය තුලදී මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය ලේකම්තුමා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්තුමා මේ පිළිබඳව වැඩිදුර පැහැදිලි කිරීමක් කරයි. මේ සතිය ඇතුළතදී මොන කොයි වගේද මේ කොයි කාලෙද මේක අපිට ලබා ගන්න හැකියාවක් තියෙන්නේ. ඒ වගේම මොන වගේ ක්‍රමවේදයක්ද මේකද භාවිතා කරන්නේ. මේ එන්නත ලබා දෙන්නේ මොන කාණ්ඩ අයටද කියන වගේ වැඩිදුර විස්තර ඔබ සියලුම දෙනාම දැනුවත් කරයි මේ සතිය ඇතුළතදී. නමුත් අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මම දැක්ක අපි මාධ්‍ය වාර්තාවත් සමහර වාර්තා තිබුණා සමහර නෝර්වේ රාජ්‍යයේ මේ එන්නතත් සමග මරණ වාර්තා වුණා කියලා විශේෂයෙන්ම ගොඩක් වයස්ක උදවියගේ. ඉතින් මේ සියලුම කාරණා ගැන අපේ වසංගත රෝගාංශ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය අදාළ කණ්ඩායම් ඊටාම සුපරීක්ෂාකාරීව බලනවා අධ්‍යයනය කරනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ හම්බ වෙන දත්තත් සමග. ඉතින් ඒ කෙසේ වෙතත් අපි අපේ ජනතාවට ලබා දෙන්නේ ඊටාම ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ආරක්ෂිත එන්නතක් බව අපි අනිවාර්යයෙන්ම පවසන්න ඕනේ. ඒත් එක්කම අපි සමහර වෙලාවට දකින්න දෙයක් තමයි දැනට අපිට ඇහෙන දෙයක් තමයි මේ සමහර අයගේ හැඟීමක් තියෙනවා මේ එන්නතත් ආවට පස්සේ අපි මේ ගන්න ක්‍රියාමාර්ග අපි ගන්න සෞඛ්‍ය ක්‍රියාමාර්ග වලින් අපිට ටිකක් නිදහස් වෙන්න පුළුවන් අපිට මේවෙන් බැහැර වෙන්න පුළුවන් කියලා. ඉතින් මේක ඇත්තටම වැරදි අදහසක්. අපි එන්නත ලබා ගත්තත් මොකද එන්නතින් ඇත්තටම අපි දන්නවා එන්නතින් ආරක්ෂාවක් හම්බ වෙනවා. ඒ ආරක්ෂාව හම්බෙන්නේ අපේ මරණ අනුපාතිකය අපිට අඩු කරගන්න පුළුවන්. ඒ වගේම මේ සම්බන්ධව ඇතිවෙන සංකුලතා අඩු කරගන්න පුළුවන්. නමුත්
ඒ වගේම යම්කිසි ප්‍රමාණයක අඩුවක් අපි දකිනවා මේ රෝගය පැතිරී යෑමත් මේ එන්නතෙන් පස්සේ. හැබැයි නමුත් ඒ එන්නත විද්දත් අපේ මේ රෝගයෙන් තව එක මේ එන්නත විද්දත් පුද්ගලයන් පුද්ගලයෙකුට යන්නේකේ හැකියාව අඩු වුණාට ඒ ට්‍රාන්ස්මිට් වෙන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා අපි ගත යුතු සියලුම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද ඒ නිසා ලබා ගැනීම අවශ්‍යයි. මේ එන්නත ලබා ගත්තත් අපි හොඳටම දන්න සබන් දාලා අත හොදන එක, ඒ වගේම මීටරේ දුර පවත්වා ගැනීම, මුව ආවරණ පාවිච්චි කිරීම, ඒ වගේම විවිධ ස්ථානවල කණ්ඩායම් වශයෙන් එක්රාශි වෙලා මේ බොහොම ඊටාම කුඩා ස්ථානවල ළඟින් මේ හැසිරීම, ඒ වගේ දේවල් සියලුම දේවල් අපි වලින් අපි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග වලින් බැහැර වෙන්න බෑ මේ එන්නත ලබා ගත්තත්. ඒ නිසා ඒකත් අපි සිහිපත් කරනවා. මේ අවස්ථාවේදී අපි දන්නවා COVID-19 රෝගයත් එක්ක අපිට විවිධ සමාජික දේවල්, සමාජික වෙනස් වීම, ඒ වගේම ආර්ථික වෙනස් වීම ඇති වුණා. ඒකත් එක්කම අපේ සියලුම දෙනාට වැඩිහිටි පුද්ගලයාගේ පවා ඉඳලා කුඩා ළමයා දක්වා මේකත් එක්ක විවිධ මානසික පීඩන වලට අපි දන්නවා ලක් වෙනවා කියලා. ඉතින් ඒක ගැන අපි කතා කළ යුතු දෙයක්. ඒ ගැන අවබෝධයක් තබා ගැනීම ලොකු දෙයක්. ඒක ගැන කතා කිරීම සඳහා විශේෂඥ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහත්මයා අපි සමග අද එකතු වෙලා ඉන්නවා. එතුමා මම හිතන්නේ ඒක ගැන හොඳින් පැහැදිලි කරයි. ඒ වගේම අවසාන වශයෙන් මම මතක් කරන්නම් අපි මේ විවිධ පුද්ගලයන්ට මේ COVID-19 රෝගය හැදෙනවා. ඒක විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, දේශපාලනඥයෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපේ සාමාන්‍ය පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඉතින් අපි හැම වෙලෙම අපි ඊටාම කාරුණිකව මාධ්‍යයෙන් අපි නිරන්තරයෙන් ඉල්ලලා සිටිනවා මේ පුද්ගලයන්ගේ අනන්‍යතාවය හෙලි කරන්න එපා. ඔවුන්ගේ ඉන්න තැන් හෙලි කරන්න එපා. ඔවුන්ගේ ගෙවල් පෙන්වන්න එපා. ඔවුන් යන්නේන තැන් ගැන එහෙම නැත්නම් අනවශ්‍ය විදිහට ඒ ප්‍රචාරයක් දෙන්න එපා. අපි හැමෝම කැමති, මං හිතන්නේ රෝගයක් හැදුන ඔබතුමන්ලාත් හැමෝම කැමති තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගෙන ඒ ප්‍රතිකාර ලබා ගැනීමට. මොකද එහෙම වුණාම වෙන්නේ අපි රෝග ලක්ෂණයක් තියෙන, එහෙම නැත්නම් නිරෝධානයට වෙන්න උපදෙස් දුන්නාම ඒ දේවල් වලින් ජනතාව මග ඇරලා යනවා. ඉතින් ඒ නිසා අපි ඊටාම මාධ්‍ය අපිට ඊටාම උදව් කරනවා හැම අවස්ථාවෙදීම. මාධ්‍ය ආයතන උදව් කරනවා. ඉතින් අපි ඊටාම කාරණේක ඉල්ලා සිටින්නේ මෙවැනි පෞද්ගලිකත්වයට, පුද්ගලික අනන්‍යතාවයට හානි වෙන දේවල් මාධ්‍ය හරහා පෙන්වන්න එපා කියන එක. මම විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මානසික සෞඛ්‍ය පැත්තෙන්. කොහොමද අපි මේ වසංගතයට මුහුණ දිය යුත්තේ කියන එක. දැන් ඔබ කවුරුත් දන්නවා ඕනම සෞඛ්‍ය ප්‍රශ්නයක මානසික සෞඛ්‍ය පැතිකඩක් තියෙන බව. ඒක පුදුම වේ යුතු නෑ. මොකද මානසික සෞඛ්‍ය කියන්නේ සෞඛ්‍යයේම කොටසක් නිසා. ඒ නිසා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ මානසික සෞඛ්‍යයෙන් තොර සෞඛ්‍යයක් නොමැත කියලා. ඉතින් ඒ අනුව බැලුවම හුඟක් වෙලාවට මේ මානසික පැත්තෙන් ගැටලු ඇති වෙනවා. ඒ වගේම ඒ පිළිබඳ සමහර විට අවධානය යොමු වුණා මදිද කියලත් අපිට විතක හිතෙනවා. දැන් විශේෂයෙන්ම මෙවැනි වසංගතයක් නැත්නම් උවදුරක් ඇති වුනහම ඒක බොහෝ විට මනස දකින්නේ තර්ජනයක් විදියට. Tamanගේ සාමාන්‍ය එදිනෙදා පැවැත්මට ඇතිවන තර්ජනයක් විදියට. ඉංග්‍රීසියෙන් අපි කියනවා threat එකක් කියලා. දැන් එවැනි තර්ජනයක් ඇති වුනහම ඒකට මනස දක්වන ප්‍රතිචාරයක් තියෙනවා. නැත්නම් ප්‍රතික්‍රියාවක් තියෙනවා. දැන් වැදගත්ම දේ තමයි කොහොමද මේ තර්ජනේ අර්ථකථනය කරන්න කියන එක. ඒ කියන්නේ තේරුම් ගන්න කියන එක. ඒතකොට හුඟක් වෙලාවට විශේෂයෙන්ම මුල් කාලවලදී මේ පිළිබඳ තියෙන දැනුම අවබෝධය අඩුකම නිසාම ඕනම තර්ජනයක් ඇති වුණාම අපි සමහර විට ඒ තර්ජනය අදි탁සේරු කරනවා. ඒ කියන්නේ ඒ තර්ජනයේ ඇත්ත
භයානක ප්‍රමාණයට වඩා වැඩිපුර ඒක භයානක විදියට දකින්න පටන් ගන්නවා. එවැනි අර්ථකථනයක් කෙරෙනවා. ඒක ස්වභාවිකයි. ඒ එක්කම සමාන්තරව යන කාරණයක් තියෙනවා මනසේ තර්ජනය අදි탁සේරු කරන අතර එයට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව අව탁සේරු කරනවා. ඒ කියන්නේ අපි ඒකට ප්‍රතිචාර දැක්වීමට අපිට තියෙන හැකියාව අපි අව탁සේරු කරනවා. දැන් ඔබ කවුරුත් දන්නවා ඕනම සෞඛ්‍ය ප්‍රශ්නයකට ඔරොත්තු දීමේ ශක්තියක් අපිට තියෙනවා. අපි ඒකට සාමාන්‍යයෙන් කියනවා ප්‍රතිශක්තිය කියලා. එතකොට මේ වසංගතයත් මේ වෛරසයටත් ඔරොත්තු දීමේ ශක්තියක් අපි හැමෝටම තියෙනවා. ඒ ප්‍රතිශක්තිය. නමුත් මනසින් සමහර විට අපි අර ඇතිවෙච්ච තර්ජනය නිසා තර්ජනය අදි탁සේරු කරන අතර ඒට ඔරොත්තු දීමේ හැකියාව නැත්නම් ඒට මුහුණ දීමේ හැකියාව අපි අව탁සේරු කරනවා. මේ නිසා පරතරය වැඩිවීමක් වෙලා ඇත්තෙන්ම ඒක කෙනෙක්ට දරාගත නොහැකි තන්කට යන්න පුළුවන්. ඒ නිසා තමයි හුඟක් වෙලාවට මානසික ගැටලු මේ කොවිඩ් වසංගතයත් එක්ක අත්වැල් බැඳගෙන එන්නේ. මම විශේෂයෙන්ම කැමති මේ අවස්ථාවේ මේ සුළු වෙලාවේදී විශේෂයෙන් අද අපි අපේ සමාජයේ දකින ගැටලුවක් ඔබත් සමග සාකච්ඡා කරන්න. ඒක තමයි අපි ඒක හඳුන්වනවා අපවාදය සහ වෙනස් කොට සැලකීම. දැන් මීට පෙර මෙම ආයතනයේ අධ්‍යක්ෂකතුමාගේ හැඳින්වීමේදී ඒ ගැන යම් ප්‍රමාණයකින් සඳහනක් වුණා. මේ අපි දකිනවා මේ සමාජය තුළ යම්කිසි මේ රෝග තත්ත්වයේ මේ කොවිඩ් ආසාදනයේ පිළිබඳ සහ ආසාදනයේ වුණ අය පිළිබඳ සහ ඒ ආසාදන වෙච්ච අයත් සමග සම්බන්ධතා තිබුණු අය පිළිබඳ යම්කිසි සමාජයේ අපවාදයක් ඇති වෙලා තියෙනවා. අපි ඉංග්‍රීසියෙන් කියනවා ස්ටිග්මා කියලා. ඒ අපවාදයට එක්ක අත්වැල් බැඳගෙන එනවා වෙනස් කොට සැලකීම. අපි ඉංග්‍රීසියෙන් කියනවා discrimination කියලා. stigma and discrimination. අපවාදය සහ වෙනස් කොට සැලකීම. දැන් මේක හුඟක් වෙලාවට සමහර විට ආසාදනයටත් වඩා හානිකර වෙන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳ ටිකක් කතා කිරීම අවශ්‍ය වෙනවා. මොකද වැඩිපුර මාධ්‍ය වලින් මේක කතා වෙන්නේ නැති නිසා. දැන් අපි කොහොමද මේ අපවාදය සහ වෙනස් කොට සැලකීම අඩු කරගන්නේ, අවම කරගන්නේ? ඒකනේ අපිට වැදගත් වෙන්නේ. දැන් ඒ සඳහා අපි බලන්න ඕන ඇයි අපවාදයක් සහ වෙනස් කොට සැලකීමක් සිද්ධ වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මේකට කරුණු තුනක් බලපානවා. මේක ඕනම අපවාදයකට පොදු කාරණා. දැන් මෙතනදී අපි කතා කරන්නේ මේ කොවිඩ් ආසාදනයේ පිළිබඳ ඇති වෙලා තියෙන අපවාදයට. කරුණු තුනක් බලපානවා. පළවෙනි කාරණේ තමයි දැනුම පිළිබඳ තියෙන ගැටලුව. ඕනම වසංගතයක් මුලින්ම ඇති වුනහම ඒ පිළිබඳව තියෙන දැනුම අඩුයි, සීමිතයි. ඒක ස්වභාවිකයි. ඉතින් කොවිඩ් කියන වචනේ පවා අපි ඉගෙන ගත්තේ ගිය අවුරුද්දේ මුල හරියි. හුඟක් අය එතකන් ඒ වැනි වචනයක්වත් සාමාන්‍ය ජනතාව දැනන් හිටියේ නැහැ. ඉතින් මේ ඕනම අසනීපයක් මුලින්ම ඇති වෙනකොට මේක අපි දැක්කා HIV ආසාදනයේ ඇති වෙච්ච අවස්ථාවෙත්. එතකොට මේ දැනුම නිවැරදි දැනුම අඩුකම නිසා ඒක එක ප්‍රබල හේතුවක් වෙනවා අපවාදය ඇතිවීමටත් වෙනස් කොට සැලකීම ඒ හරහා ඇතිවීමට. එතකොට එහෙමනම් අපිට එක වැදගත් දෙයක් තමයි මේක අඩු කරගන්න නම් නිවැරදි දැනුම අවශ්‍ය වෙනවා. ඉතින් එතනදී මාධ්‍යයේ කාර්යභාරය ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම මම කියන්න ඕන මාධ්‍ය ඉතා විශිෂ්ට කාර්යභාරයක් කරලා තියෙනවා මේ දක්වා අපේ රටේ මිනිස්සුම සාමාන්‍ය ජනතාව මේ පිළිබඳ දැනුවත් කරන්න. ඒකේ අපි ගෞරවය මාධ්‍යයට ලබා දෙනවා. එතකොට මෙතනදී නිවැරදි දැනුම ලබා දීම පමණක් නෙමෙයි වැරදි දැනුම ඉවත් කිරීමටත් කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. මොකද ඕනම අවස්ථාවකදී වැරදි දැනුම නැත්නම් වැරදි විශ්වාස මිත්‍යාවන් හුඟක් වෙලාවට මෙතෙන්දී අත්වැල් බැඳගෙන එනවා. ඒ නිසා නිවැරදි දේ සහ නිවැරදි නොවන දේ තෝරා බේරා වෙන් කර දීම ඒකත් වැදගත් වෙනවා. ඒකත් මාධ්‍යයේ ඒක වැදගත් කාර්යයක් වෙනවා. එතකොට වාර්තාකරණයේදී විශේෂයෙන්ම මාධ්‍ය වාර්තාකරණයේදී
මේ පිළිබඳ සොයා බැලීම අවශ්‍ය වෙනවා. දැන් සමහරට අලුත් තොරතුරු ලැබෙන්න පුළුවන්. මේ වසංගතය ගැන තොරතුරු ලැබෙන්නේ අපේ රටෙන් විතරක් නෙමෙයි. හැම රටකම දැන් මේ පිළිබඳ වාර්තා වෙනවා. ඉතින් ඒ වාර්තා ඔබට ලැබෙනවා. දැන් ඒවා වාර්තාකරණයට පෙර එහි නිර්වද්‍යතාවයේ පිළිබඳ සොයා බැලීම හරි වැදගත් වෙනවා. ඉතින් මම හිතන්නේ ඒ සඳහා ඔබට පහසුකම් තියෙනවා. ඒ හරහා නිවැරදි දේ සහ වැරදි දේ වැරදි බව පෙන්වා දීමේ වැදගත්කම. දැන් මේක එක විදිහක් මේ අපවාදය අඩු කරන්න අපිට කටයුතු කරන්න පුළුවන්. ඒ තමයි පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි මේ සමාජ අපවාදයක් ඇති වෙන්නේ ආකල්ප පිළිබඳ ගැටලුව නිසා. problem of attitude. පළවෙනි එක problem of knowledge, දෙවෙනි එක problem of attitude. ආකල්පමය ගැටලුවක් ඇති වෙනවා. එතකොට සමහර අයගේ ආකල්ප කියලා කියන්නේ මෙතන අදහස් කරන්නේ තමන්ගේ හිතේ ඇතිවන තමහර අදහස්. එතකොට මේ අපේ හිතේ ඇතිවන අදහස් වලට බලපාන තව දේවල් තියෙනවා. පාරිසරික සාධකත් බලපාන්න පුළුවන්. අන්‍ය අය කතා කරන දේවලුත් බලපාන්න පුළුවන්. අපේ හිතේම ඇතිවන සමහර දේවලුත් බලපාන්න පුළුවන්. මොකද අපි දන්නවා මනසේ මේ සිතුවිලිත් හැඟීම් නැත්නම් අපි කියනවා චිත්ත වේග කියලා ඒවත් හැසිරීමුත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා සමහර විට දැන් අපි උදාහරණයක් හැටියට අපි අසනීපයකට බය වුණොත් ඒ බය වීම නිසාම අපිට සිතුවිලි ඇති වෙන්න පුළුවන්. ආකල්ප ඇති වෙන්න පුළුවන්. දැන් ඒක අපි දැක්කා කොවිඩ් වසංගතේ සම්බන්ධවත්. මොකද මේ ආසාදනයේට ගොදුරු අය පිළිබඳව එහෙම නැත්නම් ආශ්‍රිතයන් පිළිබඳව සමාජයේ ආකල්පමය වෙනසක් අපි දැක්කා. ඔවුන්ව බැහැර කරන්න, ඔවුන්ව හෙලා දකින්න, එහෙම නැත්නම් ඔවුන්ට නිඳා කරන්න එහෙම පෙළඹුණු පිරිසක් ඉන්නවා. විශේෂයෙන් ඔවුන් සිටින ගෙවල් පිළිබඳව එහෙම දේවල් ඇති වුණා. දැන් මේ ආකල්පමය වෙනස නිසා මේ ආකල්පේ නිසා ඇතිවන අහිතකර ප්‍රතිඵලය තමයි මිනිස්සු කොවිඩ් වසංගතය පිළිබඳ නැත්නම් එහි ආශ්‍රිතයන් පිළිබඳව කරුණු කියන්න මැලි වෙනවා. මිනිස්සු බලනවා මේක හංග ගන්න. ඒක ඇත්තට හොඳ වැඩක් නෙමෙයි. විශේෂයෙන් බෝ වෙන රෝගයක් සම්බන්ධව. අපිට ඕනේ හැම කෙනෙක්ම ඉදිරිපත් වෙලා ඒ තත්වයන් ප්‍රකාශ කිරීම. දැන් මෙවැනි වැරදි එහෙම නැත්නම් අපවාදමය තත්වයක් තියෙනකොට මිනිස්සු බලනවා මේ අපවාදයෙන් මිදෙන්න සමහර විට තමන්ගේ ආශ්‍රිතයන් පිළිබඳව නොකිය ඉන්න ඇත්ත తත්වයේ සංගව ගන්න. ඒක එච්චර හොඳ වැඩක් නෙමෙයි. තුන්වෙනි කාරණේ මම කිව්වා කාරණා තුනක් බලපානවා කියලා. තුන්වෙනි කාරණේ තමයි හැසිරීම පිළිබඳ ඇතිවන ගැටලුව. problem of behavior. හැසිරීම පිළිබඳ ඇතිවන ගැටලුව. දැන් මෙතනදිත් විශේෂයෙන්ම මෙවැනි අයව පෙන්වන විදිය ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන විශේෂයෙන් මාධ්‍ය වලින්. දැන් මීට ඉස්සෙල්ලා අධ්‍යක්ෂකතුමා හැඳින්වීමේදී කිව්වා අනන්‍යතාවය හෙළි කරන්න එපා. මේ කොවිඩ් වසංගතයේ වැළඳුණු අය එහෙම නැත්නම් ආශ්‍රිතයන් පිළිබඳ අනන්‍යතාවය හෙළි කරන්න එපා. ඒ වගේම ඒ අයගේ නිවාස පෙන්වන්න එපා. ඒ වගේම දැන් මීට ඉස්සෙල්ලා දැන් නම් ඒක වෙන්නේ නැහැ. මුල් කාලේ මියගිය අයව ආදාහනය කරන හැටි පෙන්නවා. දැන් මේවා නිසා කෙනෙක්ගේ හැසිරීම වල වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. නැවතත් හුඟක් වෙලාවට මේක වෙන්නේ අර බය කියන දේ මුල් කරගෙනයි. අපි බය විය යුතු නැහැ අනවශ්‍ය විදියට. එතකොට ඒ පැත්තෙන් බැලුවමත් එතකොට මේ අපවාදය අහිතකර ලෙස බලපාන්න පුළුවන්. ඒ නිසා මේ අපවාදයේ අඩු කර ගැනීම සඳහා අපි මෙන්න මේ කියන කාරණා තුන පිළිබඳව විශේෂයෙන්ම සැලකිලිමත් වීම අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ ආසාදනයේදී අර ඕනම ආසාදනයක් වගේ COVID-19 ආසාදනයේදීත් සමහර කණ්ඩායම් ඉන්නවා වැඩිපුර අවධානයට ලක් වෙනවා. එවැනි කණ්ඩායම් දෙකක් පිළිබඳ සහ ඔවුන්ගේ මානසිකත්වය පිළිබඳව මම කතා කරන්න කැමති ඉතිරි විනාඩි කිහිපය තුලදී. එක කණ්ඩායමක් තමයි ළමයි.
අපි දන්න ඕනම ආසාදනයකදී ළමයින්ව සලකන්නේ අවදානම් කණ්ඩායමක් හැටියට. දැන් මෙතනදිත් ළමයින්ට මානසික පැත්තෙන් ඇතිවෙච්ච වෙනස්කම් තියෙනවා. ප්‍රධානම වෙනස තමයි ඔවුන්ට ඔවුන්ගේ පාසල වැහුණා. පාසල් යාම ළමයෙක්ගේ දිනචර්යාවේ කොටසක්. දීර්ඝකාලීනව පාසල් වැහුවම ඒක ඒ ළමයින්ගේ මනසට බලපානවා. මොකද පාසල තුල ළමයින්ට අවස්ථාවක් ලැබෙනවා සමාජ ඇසුරකට. යාළු මිත්‍රයන් සමග එකට සිටින්න, කතා බහ කරන්න, අදහස් සුවමාරු කරගන්න, ඉගෙන ගන්න. දිනචර්යාව සම්පූර්ණයෙන් වෙනස් වුණා. එතකොට ඒක යම් මානසික තත්වයකට බලපාන. ඒ නිසා අපි හිතනවා හැකි ඉක්මනින් පාසල් විවෘත කරන්න පුළුවන් නම් ඒක ළමා මනස පැත්තෙන් ඉතාමත්ම හොඳ කාර්යයක්. ඒ කිරීමේදී යම් යම් සීමාවන් තුල එහෙම නැත්නම් අලුත් තත්වයන් තුල ඒක කිරීම අවශ්‍ය වෙනවා. නමුත් වැදගත් දේ තමයි නැවතත් ළමයි පාසලට ඒම ඉතා වැදගත් වෙනවා මානසික පැත්තෙන්. ඒ පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි ළමයින් ගෙදර කොටු වීම තුල ඒ ළමයින්ට Tamanට තිබුණු අර නිදහස සීමා වුණා. නිදහසේ ගමන් කරන්න, නිදහසේ අනිත් ළමයිව ඇසුරු කරන්න, සෙල්ලම් කරන්න මේවා යම් ප්‍රමාණයකට සීමා වුණා. ඒ වගේම gedara ප්‍රශ්න වැඩිපුර දැනෙන්න, අත්විඳින්න ඒ ළමයින්ට ඇති වුණා. ඒ නිසා ළමයින්ගේ මනස පැත්තෙන් මේ වසංගතය තුල හුඟක් අහිතකර දේවල් වෙලා තියෙනවා. ඒ වගේම අලුත් විදිහට ඉගෙන ගන්න. learning from home කියන එක. එහෙනම් නැත්නම් gedara සිට ඉගෙන ගන්න. schooling from home කියන එක. දැන් එවැනි තත්වයන්ට හැඩ ගැහෙන්න ඒකේ යම් යම් අපහසුතා සමහර ළමයින්ට ඇති වෙන්න පුළුවන්. ඒවාට හුරු වෙන්න කාලයක් යනවා. ඉතින් මේවා ඒ ළමයේගේ මනසට පීඩාකාරී වෙන්න පුළුවන්, කරදරකාරී වෙන්න පුළුවන්. ඒතකොට ඒ එක පැත්තක්. දෙවැනි අවදානම් කණ්ඩායම හැටියට මම දකින්නේ වයෝවෘද්ධ අය. ඒ කියන්නේ අපේ රටේ කිව්වොත් වයස 60ට වඩා වැඩි අය. අපි දන්නවා කොහොමත් වයස්ගත වීමත් එක්ක ඒ අයට මානසික ගැටලු ඇති වෙන්න තියෙන ප්‍රවණතාව වැඩි. එකක් තමයි සමාජයේ වුන් ක්‍රමයෙන් හුදකලා වෙන්න යනවා. ඔවුන්ගේ යාළු මිත්‍රයන් ක්‍රමයෙන් අඩු වෙනවා. ඔවුන්ගේ ආදායම් මාර්ග අඩු වෙනවා. වෙනත් රෝගවලට ගොදුරු වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. ඒ නිසා කොහොමත් මානසික සෞඛ්‍යයේ යම්කිසි අවදානමක් තියෙනවා. ඒ අවදානම මත මේ කොවිඩ් වසංගතයේ පැමිණීම නිසා ඒ අයටත් යම් අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ අය පිළිබඳවත් ඇත්තෙම අපි සැලකිලිමත් වීම අවශ්‍යයි. හැකිතාක් දුරට මේ සීමාවන් තුල ඔවුන්ට ක්‍රියාකාරීව ගත කරන්න. ඒක තමයි වෙන්න ඕනේ. වයසක අය වුණත් දවස ක්‍රියාකාරීව ගත කරන්න අවස්ථාව ලබා දීම, ඒ වගේම සමාජ ඇසුරට අවස්ථාව ලබා දීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් නමුත් එක ප්‍රශ්නයක් තියෙනවා. සමහර විට මේ අලුත් උපකරණ මෙවලම් ඉලෙක්ට්‍රොනික උපකරණ පරිහරණය කිරීමේ දැනුම සාක්ෂරතාවයේ ඔවුන් තුල අඩු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ සඳහා ඔවුන්ට උපකාරී කර ගැනීම, දුරස්ත ඉන්න කෙනෙක් සමග කතා බහ කරන්න, ඇසුරු කරන්න අවස්ථාව ලබා දීම මේ පැත්ත හුඟක් ඒ අයගේ මානසික සෞඛ්‍ය දියුණු කිරීමට උදව් වෙනවා. ඉතින් මේ කාරණා ටිකක් අපි මානසික සෞඛ්‍ය පැත්තෙන් මම හිතන්නේ වැදගත් වෙනවා. මම මීට වඩා කතා කරන්නේ නැහැ. ප්‍රශ්න මොන හරි තියෙනවා නම් ඒකට උත්තර දෙන්න මම කැමතියි. ඒක ඔබට අවස්ථාව දෙනවා. That's okay. එමනම් මේ වෙනකොට සෞඛ්‍ය සේවකයන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉතාම කැපවීමෙන් කටයුතු කරලා ඔවුන් සමහරකට පෙඩක් වෙලා වගේ නිකන් බොහොම අසීරුවෙන් ඉන්නවා. ඒ අයට ඔබට යම්කිසි පරිවිඩයක් දෙන්න පුළුවන් නම් ඒක හරි. දැන් මේක ඇත්තම අපි දකින සාමාන්‍ය තත්වයක්. සාමාන්‍ය මේකට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ බර්න් අවුට් වෙනවා කියලා. ඒ කියන්නේ එක දිගට අඛණ්ඩව වැඩ කරන. අපි මේක සුනාමි අවස්ථාවේදීත් දැක්කා. හැබැයි ඒක එච්චර ලොකු කාලයකට නෙමෙයි කෙටි. දැන් මේක දැන් අවුරුද්දක කාලයක්. තව ඉස්සරහටත් තියෙනවා. ඉතින් ඒ නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පමණක්ම නෙමෙයි සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඇතුළුව ආරක්ෂක අංශවල අය, විශේෂයෙන් පොලිසිය අය එක දිගට වැඩ කිරීම සහ සමහර විට වැඩ ප්‍රමාණය
වැඩි කියලා. දැන් ඒක නිසා මානසිකව කෙනෙක් මානසිකව විඩාවටපත් වෙන්න පුළුවන්. මානසිකව විඩාවටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒකට මම හිතන්නේ දැනටම සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැත්තෙන් මම දන්නවා ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග අරන් තියෙනවා. උදාහරණයක් හැටියට දැන් එවැනි දැන් කොවිඩ් රෝහල් වල වැඩ කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සතියක් වැඩ කරාම එක දිගට සති දෙකක විතර ඒ අයට විවේකයක් හම්බ වෙනවා. දැන් සාමාන්‍යයෙන් එහෙම හම්බ වෙන්නේ නැහනේ. දැන් එහෙම අවස්ථා අපි දැකලා තියෙනවා. දැන් ඒක හොඳ ක්‍රියාවක්. ඒක එතනදි වෙන්නේ ඒ අයට ඒ අයගේ හිත වෙන දෙයකට යොමු කරන්න අවස්ථාවක් තියෙනවා. අර එක දිගටම වැඩ කරන්නේ නැතුව අපි කියනවා ඒවට කෙටි විවේක ලබා දීම අවශ්‍ය වෙනවා. ඉතින් ඒක හොඳ පිළිවෙලක්. ඒ නිසාම තමයි මම හිතන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ මේ දක්වා රැඳිලා තියෙන්නේ. මොකද ඒගොල්ලන්ට විවේකයේ වැදගත් වෙනවා. ඒගොල්ලන්ගේ වෙනත් කටයුතු වලට සහ අවධානය යොමු කර ගැනීම. ඊළඟට ඔවුන්ට යම්කිසි පහසුකම් සලසා දීම යම් ප්‍රමාණවලින් හැකි ප්‍රමාණවලින් පහසුකම් සලසා දීමත් ඒ වගේම මම හිතනවා තවත් මානසිකව ඔවුන්ට ශක්තියක් වුණා රටේ පොදු ජනතාව මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ මේ කොවිඩ් වසංගතයට දායක වෙන සියලු කාර්ය මණ්ඩල ආරක්ෂක හමුදාව ඇතුළු සියලු දෙනාගේ සේවය ඇගීමකට ලක් කිරීම. මේක අපි දැක්කා වෙනත් රටවල් වලත් කරනවා. අපේ රටෙත් මේක සිද්ධ වෙනවා. මේක ඉතාමත් වැදගත් මානසික සෞඛ්‍ය රැකගන්න. මොකද ඒ අයට තේරෙන්න ඕන ඒගොල්ලන් කරන සේවය අනිත් අය යම්කිසි ඇගීමකට ලක් කරන බව ඒක ඒගොල්ලන්ට ඒතකොට චිත්ත ධෛර්යයක් වෙනවා. පහුගිය දින කිහිපය තුළ COVID-19 රෝගීන්ගේ වාර්තා වීමේ නැවතත් යම්කිසි සුළු වැඩිවීමක් අපි දැක්කා. මීට කලින් 600ක් වගේ තිබිච්ච 500ක් වගේ තිබිච්ච රෝගීන් ප්‍රමාණය දවසට 600ක් 700ක් වගේ වාර්තා වුණා. ඒ වගේ දෛනිකව සුළු වෙනස් වීමක් සිදු වුණාට අපි දකින විදිහට COVID-19 රෝගය දැනට අපේ රටේ වාර්තා වීමේ ප්‍රවණතාවයේ වෙනසක් නැහැ. කොළඹ මහනගර සභා සීමාවෙත් ඒ වගේම බස්නායක පළාත් තුලත් යම්කිසි විදිහකින් රෝගීන් වාර්තා වීමේ අඩුවක් දකිනවා. එහා සමානව යම්කිසි ප්‍රදේශවල විවිධ ආයතනවල රෝගීන් හමු වෙනවා. මේ රෝගීන් හමු වහාම අපි ඒ රෝගීන්ව වෙන්කර තබා ගැනීමත් ඒ වගේම ආශ්‍රිතෙන් හඳුනාගෙන නිරෝධායනය කර PCR පරීක්ෂණ සහ කඩිනම් ප්‍රතිදේහ ජනක පරීක්ෂා සිදු කර ඔවුන් අතර රෝගීන් හඳුනා ගැනීමත් සිදු කරනවා. මේ தත්ත්වය තුළ අපිට සමස්තයක් විදිහට මේ පින්තූරය දිහා බලපුවහම අපිට දකින්න පුළුවන් දෙයක් තමයි COVID-19 රෝගය අපිට මේ අපි සිදු කරන පාලන කටයුතු දිගින් දිගටම සිදු කළොත් අපිට යම්කිසි විදියකින් සාධනීය තත්වයකට ඉතාමත්ම ඉක්මනින්ම අපිට ගෙනෙන්න පුළුවන් කියන එක. ඒ වගේම තමයි ඊයේ දවස් තුල COVID-19 රෝගීන්ගෙන් 8 දෙනෙකුගේ මරණ වාර්තා වුණා. මේ මරණ ඊයේ දවස් තුල වාර්තා වුණත් අපි සිහිපත් කරන්න ඕන පෙරේදා මරණ එකයි වාර්තා වුණේ. මේ විදියට විචල්යක් සිද්ධ වෙනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි අපිට COVID-19 රෝගියෙක් මියගිය වහාම ඒ මරණයට හේතුව වාර්තා වෙන්නේ නැහැ. සමහර වෙලාවට මේ මරණයකින් පස්සේ PCR පරීක්ෂණ සිදු කරන අවස්ථාවල් තියෙනවා. ඒ පරීක්ෂණ සිදු කර ඊට පස්සේ පශ්චාත් මරණ පරීක්ෂණයක් බොහෝ වෙලාවට වාචිකව සිදු කරන පශ්චාත් මරණ පරීක්ෂණයකින් පස්සේ තමයි වාර්තාව ලබා දෙන්නේ. ඒ සඳහා සමහර විට දිනකට වඩා කාලයක් සමහර දින 2ක් 3ක් වගේ කාලයක් ගත වෙනවා. ඒ විදිහට ඊයේ දවස් තුල වාර්තා වෙච්ච රෝගීන්ගෙන් ඇත්තටම ඊයේ දවස් තුල මිය ගිහින් තිබුණේ රෝගීන් 3 දෙනයි. පෙරේදා ඒ කියන්නේ 16 වෙනිදා රෝගීන් 2 දෙනෙකුත් ඊට කලින් දින 3කදී රෝගීන් එක්කෙනා බැගිනුත් මිය ගිය රෝගීන් 8 දෙනෙක් තමයි ඊයේ දවස් තුල අපි මරණ විදියට වාර්තා කළේ. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී සියලුම දෙනාගේ යම්කිසි විදියකින් කුකුසක් එහෙම නැත්නම් විමසිල්ලක් කුතුහලයක් තියෙනවා COVID-19 එන්නත පිළිබඳව අපේ රට තුල මොකද සිද්ධ වෙන්නේ කියලා. COVID-19 එන්නත පිළිබඳව ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කර තියෙනවා. ඒ තුළින් අවශ්‍ය කටයුතු සමායෝජනය සිදුවීම සිද්ධ වෙනවා. ඒ වගේම තාක්ෂණික කමිටු සහ උපදේශක කමිටු මීට කලින්ම පිහිටවනු ලැබුවා. ඒ පිහිටවනු ලැබු කමිටු තුළින් මේ එන්නත අපේ රට තුළට හැකි ඉක්මනින් ලබා ගැනීමටත් ඒ තුළින් අපේ රටේ ජනතාවට මේ එන්නත ලබා දී ජනතාව COVID-19 වසංගතයෙන් යම්කිසි ආරක්ෂාවක් ලබා ගැනීම සඳහා කටයුතු සිදු වෙනවා. මේ පිළිබඳව පැහැදිලි විස්තරයක් ඉතාමත්ම ඉක්මනින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරાવી.
නමුත් ඒ අතරේදී අපි කියන්න කැමති කොවැක්ස් පහසුකම යටතේ අපේ රටේ ජනගහනයෙන් 20%කට සමාන ප්‍රමාණයකට අපිට එන්නත නොමිලේ ලැබෙනවා. ඊට අමතරව තවත් එන්නත් ප්‍රදානයන් කිහිපයක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අපේ රටේ ජනතාවට ලබා දෙන්න තියෙන අවශ්‍ය අනිත් එන්නත් රජයේ වියදමෙන් ගනු ඇතයි අපි ගන්න ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳ පැහැදිලි විස්තරයක් ඉතාමත් ඉක්මනින් අපිට දෙන්න පුළුවන් වෙවි. ඒ එන්නත එන්නේ කවද්ද? කොයි ආකාරයටද? ඒක කාටද අපි ප්‍රමුඛතාවය ලබා දී ඉස්සලම ලබා දෙන්නේ කාටද? ඒ වගේම තමයි ඒ එන්නත කොහෙදද ගන්න පුළුවන් වෙන්නේ? කොයි ආකාරයටද කියන දේ පිළිබඳව සියලුම විස්තර ඉතාමත් ඉක්මනින් අපිට කියන්න පුළුවන් වෙනවා. ඕනෑම අවස්ථාවක සමහර වෙලාවට తాවකාලිකව පරීක්ෂණයක් ආපුවම වහාම නිකුත් කිරීමට නොහැකි තාක්ෂණික සහ ප්‍රායෝගික දේවල් සිද්ධ වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට යම්කිසි විදියකින් එතන තියෙන PCR පරීක්ෂණ යන්ත්‍රයේ දෝෂයක් තිබුණොත් එහෙම නැත්නම් ඒ අවශ්‍ය කරන ඒ ටෙස්ට් කරනකොට ඒ කරන පරීක්ෂණයේ යම්කිසි විදිහක දෝෂයක් ආවොත් නැවත වතාවක් පරීක්ෂණය සිදු කරන්න සිද්ධ වෙනවා. ඒ වගේ අවස්ථාවලදී මේ පරීක්ෂණ වාර්තා වහාම නිකුත් කිරීමේ නොහැකියාවක් තියෙනවා. එතකොට දවසක් හෝ දෙකක් පහුවීමේ අවස්ථාවක් තියෙනවා. නමුත් සමස්තයක් විදිහට ගත්තාම PCR පරීක්ෂණ රසායනාගාරයට පැමිණෙන සියලු බහුතරයක් ප්‍රතිඵල ඊළඟ දින දෙක ඇතුළතදී නිකුත් කිරීමට වග බලා ගන්නවා අපේ රසායනාගාර විසින්. ඒ නිසා එය විශාල බලපෑමක් විදිහට අපි දකින්නේ නැහැ. ඒක තියෙන්නේ අපි මේ PCR පරීක්ෂණය සිදු කරනකොට අපි මේ PCR පරීක්ෂණය සහ කඩිනම් ප්‍රතිදේහජනක පරීක්ෂා සිදු කරනකොට ඒ කරන ක්‍රමවේද දෙකක් තියෙනවා. එකක් තමයි අපි රෝගීන් සැකකටයුතු තැනක් තියෙනවා නම් ඒ වගේම විශේෂයෙන්ම රෝගියෙක් හෝ රෝගීන් කිහිප දෙනෙක් වාර්තා වෙච්ච තැන්වල අපි මේ ප්‍රදේශය හොඳට ආවරණය වෙන විදිහට පරීක්ෂණ ප්‍රමාණය වැඩිපුර කරනවා. අපි ඒක කරනවා ටාගටඩ් ටෙස්ටිං කියලා ඉලක්කගත පරීක්ෂණ. ඒ තුලින් එතකොට යම්කිසි විදිහකින් අපි දන්නවා මේ වෛරසය බෝ වෙන්නේ පොකුරක් විදියට. මේක එක්කෙනාගෙන් එක්කෙනාට දාමයක් විදියට එක මේ ධම්මලක් විදියට යන යෑමක් නෙවෙයි තියෙන්නේ. කියන්නේ එක්කෙනෙකුගෙන් එක්කෙනෙකුට බෝ වෙලා එයාගෙන් තවත් එක්කෙනෙකුට එහෙම නෙවෙයි. එක්කෙනෙකුෙන් 10 දෙනෙකුට බෝ වෙන්න පුළුවන්. ඒ 10 දෙනාගෙන් තව 100කට 1000කට බෝ වෙන්න පුළුවන්. ඒ විදියට මෙය යම්කිසි විදියකින් මේ මල් වෙඩිල්ලපත් වුනහම වෙඩි අරපත් වෙලා විසිරෙනවා වගේ තමයි මේක පැතිරෙන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී අපිට මේ ඉලක්කගත කරලා විශාල සමහර වෙලාවට පොඩි කණ්ඩායමකට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එතන තියෙන විශාල ජන කණ්ඩායමකට වෙන්න පුළුවන්. අපිට PCR පරීක්ෂණ වැඩිපුර සිද්ධ කරන්න සිද්ධ වෙනවා. ඒ වගේ දේවල් වලදී අපිට රෝගීන් හමු වීම සිද්ධ වෙනවා. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම මේ රෝගය පාලනය කිරීම සඳහා කළ යුතු දෙයක්. දෙවැනි කාරණය තමයි අපි ඊට අමතරව අපි අහම්බු ලෙස අපි මේ අවදානමක් තියේ කියලා හිතෙන තැන්වල සමහර අවස්ථාවලදී PCR පරීක්ෂණ සිදු කරනවා. බොහෝ අවස්ථාවලදී ඇත්ත වශයෙන්ම සතුට කාරණයක් මේ අවස්ථාවේදී අපිට ඒ වගේ තැන්වලදී රෝගීන් හමු වීම ඉතාමත්ම අඩුයි. නමුත් සමහර අවස්ථා තියෙනවා අපිට ඒ වගේ තැන්වලදී රෝගීන් හමු වෙනවා. එතකොට අපි ඒක තවදුරටත් ව්‍යාප්ත වෙන්න නොදී අපි ඒක පාලනය කරනවා. ඉතින් ඒක තමයි මම මුලින්ම පටන් ගන්නකොටම කිව්වේ යම්කිසි විදියකින් මේ රෝගීන් වැඩිවීමේ මෙහෙම වෙනසක් දැක්කට ඒක එකපාරටම අපි ඒක වැඩිවීමක් කියලා කියන්න බෑ. අපි මම මීට කලින් කියලා තියෙනවා රෝගීන්ගේ යම්කිසි විදියකින් සුළු අඩුවීමක් දකිනකොට ඒ අඩුවීම මේ සමස්ත අඩුවීමක් කියලා අපි ඒක සතුටට කාරණයක්. අපි ඉක්මන් තීරණ වලට එන්නේ නැහැ. අපි මේකේ ප්‍රවණතාවය දිගටම බලන්න ඕනේ කියලා. ඉතින් ඒ தත්ත්වය තමයි තියෙන්නේ. දැනටමත් අපිට මේ අවස්ථාව වෙනකොටත් අපිට සමස්තයක් විදිහට රටේම රෝගීන් 500ත් 700ත් අතර ප්‍රමාණයක් දිනකට වාර්තා වෙනවා. ඒක තමයි යථාර්ථය.
මෙතන තියෙන ඇත්තටම වචන හරඹයක් කිව්වොත් හරි. මොකද මේ සමාජගත වීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යම්කිසි විදියක නිර්ණායකයක් එහෙම නැත්නම් නිර්වචනයක් තියෙනවා. ඒ නිර්වචනය පාවිච්චි කරන්නේ ඒ නිර්වචනයක් කරලා තියෙන්නේ ඒ රෝගය සමාජය තුළ ව්‍යාප්ත වීමේ අවධිය අනුව අපි ගත යුතු ක්‍රියාමාර්ග වෙනස් වෙන හින්දා ඒ ක්‍රියාමාර්ග හඳුනා ගැනීම සඳහා කරන නිර්ණායකයක් විදිහට තමයි ඒ සමාජගත වීම තියෙන්නේ. නමුත් අපි දැක්කා පහුගිය අපි ජූලි අගෝස්තු මාසෙන් පස්සේ ජූලි මාසෙන් විතර පස්සේ ඔක්තෝබර් මාසෙ විතර වෙනකල් අපේ රටේ අපිට රෝගීන් වාර්තා වුණේ නැහැ. අපි ඒතරක අපේ සමාජය තුළ රෝගීන් නැහැ කියලා. නමුත් ඒ අවස්ථාවෙත් මම දිගටම කිව්වා කොයි මොහොතක හරි අපේ සමාජය තුළ අපි හඳුනාගත්තු නැති අපේ මගහැරිච්ච රෝගියෙක් හරි රෝගීන් පොකුරක් හරි රෝගීන් පොකුර කිහිපයක් හරි අපිට කොයි මොහොතක හරි අපිට හමු වෙන්න පුළුවන් කියලා. ඒක තමයි යථාර්ථය. ඉතින් මේ අවස්ථාවේදී අපිට මේ රෝගීන් හමු වෙනවා. අපි ජීවත් වෙන්නේ සමාජයක. එතකොට මේ රෝගීන් හමු වෙනකොට අපි මේ සමාජයේ රෝගීන් නැහැ කියනවා නම් ඒක යම්කිසි විදියකින් අපි මේ කියන වැරදි දෙයක්. නමුත් අර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචනය අනුව සමාජගත වීම තාම අපි දකින්නේ නැහැ. නමුත් අපේ රෝගීන් දකිනවා. ඒක නිසා අපි මතක තියාගන්න ඕන කාරණය තමයි අපි ගමනක් බිමනක් යනකොට අපි බස් එකේ කෝච්චියේ යනකොට වෙළඳසැලකට යනකොට කාර්යාලයකට යනකොට එහෙම නැත්නම් තමුන්ගේම කන්තෝරුවට ගියාට පස්සේ නැත්නම් තමුන්ගේ වැඩ කරන තැනට ගියාට පස්සේ තමුන්ගේ අසල්වැසිය හරි අපි හැමදාම දකින අපේ අසල්වාසිය හරි එහෙම නැත්නම් අපිට හමු වෙන ආගන්තුකයා හරි COVID-19 ආසාදිතෙක් වෙන්න පුළුවන්. ඒක නිසා අපිට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ටික අනුගමනය කරන්න ඕන. ඒකේ ප්‍රධානම දේ තමයි මීටර එක දුරස්ථභාවය තියා ගැනීම, නිසි පරිදි මුවාවරණයක් පැළඳීම, ඒ වගේම අත නිතරම පිරිසුදු තබා ගැනීම. ඒ කටයුතු කළොත් ඕනෑම කෙනෙක් මේ අපිට හමු වෙන කෙනෙක් COVID-19 ආසාදිතෙක් වුණත් අපි බෝ කරගන්නේ නැහැ. අපි නොදැනුවත්වම අපි ආසාදිතෙක් නම් අපි ඒක කාටවත් දෙන්නෙත් නැහැ. ඉතින් මේක ඊළඟ දේ තමයි අපි අත්ත වශයෙන්ම පළවෙනි අවධියේදී ඔක්තෝබර් මාසෙට කලින් අපි COVID-19 රෝගීන් වැඩි දැක්කේ නැහැ. මොකද ඊටාත්ම සුළු පිරිසක් විතරයි අපිට මේ සමාජයෙන් හමු වුනේ. ඒ හමු වෙච්ච ගමන් මේ පිරිසත් ඔක්කොම ටික අපි ඒගොල්ලන්ව ආයතන නිරෝධායනයකට යොමු කළා. ඒක නිසා ආසාදිතෙන් හෝ ආසාදිතින්ගේ ආශ්‍රිතෙන් හරි අපේ සමාජයේ හිටියේ නැහැ. ඒ ඔක්කොම හිටියේ ආයතන තුල. ඒ නිසා අපි දැක්කේ නැහැ. නමුත් මේ අවස්ථාවේදී අපි එහෙම කරන්නේ නැහැ. අපි ඒ විදිහට යම්කිසි විදියකින් ඒ විදිහට ආයතනගත කරන්නේ නැතුව මේ වසා දැමීමක් නැත්නම් විශාල ලොක්ඩවුන් කිරීමක් කරන්නේ නැතුව රටම ලොක්ඩවුන් කරන්නේ නැතුව අපි මේ රෝගය පාලනය කිරීමට කටයුතු කරනවා. ඉතින් ඒ අවස්ථාව වෙනකොට අපිට රෝගීන් විශාල ප්‍රමාණයක් අපේ රට තුලින් වාර්තා වුණා පෑලියගොඩ ඇතිවෙච්ච සිද්ධියත් සමග. ඒ නිසා අපිට මේ සමාජයේදී අපිට ගමනක් බිමනක් යනකොට අපිට COVID-19 රෝගීන් හමු වෙන්න පුළුවන්. මේ සමාජයේ ඉන්නවා. ඒ සමාජයේ රෝගීන් ඉන්නවා කියන එකයි COVID-19 රෝගයේ සමාජගත වෙලා සමාජ සම්ප්‍රේෂණයක් තියෙනවා කියන එකයි කාරණා දෙකක්. ඒක ඇත්ත වශයෙන්ම එක කාරණයක් තාක්ෂණික කාරණයක් ඇත්ත වශයෙන්ම මම හිතන්නේ ඒක ජනතාවගේ පැත්තෙන් මේක වචන වලට අපි හරඹ කරන්න ඕනේ කියලා සරල සහ පැහැදිලි දේ තමයි අපි ගමනක් බිමනක් යනකොට අපිට හම් වෙන ආගන්තුකයා වගේම අපි බොහොම හැමදාම හඳුනන පුද්ගලයෙක් COVID-19 ආසාදිතෙක් වෙන්න පුළුවන් ඕනම මොහොතක. ඒ කාරණේ සිහි තබාගෙන අපි වැඩ කටයුතු කළොත් අපිට පුළුවන් වෙනවා මේ රෝගය පාලනය කරන්න. නමුත් ඒකම මම මතක් කරන්න කැමතියි අද ඇමරිකාව එක්සත් ජනපදයේ හෝ එහෙම නැත්නම් මහා බ්‍රිතාන්‍යයේ හෝ අපි දකින සමාජගත වීමේ தත්ත්වය අපේ රට තුල තාම අපි දැකලා නැහැ. ඒක ඊටාත්ම සාධනීය කාරණයක්. මොකද ඒ හින්දා අපිට පුළුවන් මේ අවස්ථාවේදී අපි මේ කරන මේ රෝගය පාලනය කිරීම සඳහා කරන කටයුතු වලින් මේ රෝගය පාලනය කරලා ඊටාත්ම අවම තත්ත්වයකටපත් කරලා අපේ රටේ ජන ජීවිතය සාමාන්‍ය විදිහට ගෙනියීමට ඒක කටයුත්තක් සිද්ධ කරගන්න පුළුවන් වෙනවා. ඒක අනිත් පැත්තෙන් සෞඛ්‍ය අංශයටත් ඒක ඇත්ත වශයෙන්ම දරාගත හැකි තරමේ පීඩනයක්. මොකද එන රෝගීන් ප්‍රමාණයට ප්‍රතිකාර දීම සඳහා අවශ්‍ය පහසුකම් තියෙනවා. දැඩි සත්කාර ඒකක සඳහා අවශ්‍ය ඇඳම් ප්‍රමාණය තියෙනවා. ඉතින් ඒ නිසා මේ රෝගීන්ට අවශ්‍ය නිසි සත්කාරය ලබා දීලා ප්‍රතිකාර කිරීමටත් ඒක හැකියාවක් ඒකින්ද ඒක සාධනීය කාරණයක්.
ඇත්ත වශයෙන්ම ආචාර ධර්ම අනුව අපි කිසිම පුද්ගලයෙකුගේ අනන්‍යතාවයේ රෝගයක් පිළිබඳව ඒ පුද්ගලයාගේ කැමැත්තක් නැතුව අපි ප්‍රකාශ නොකළ යුතුයි. ඒ තමයි අපේ වෛද්‍ය ආචාර ධර්ම වල තියෙන්නේ. කිසිම අවස්ථාවක මම ප්‍රකාශ කළෙත් නැහැ කවුද පුද්ගලයා කියන එක. ඒ ආචාර ධර්ම වලට පටහැනි. නමුත් මම හිතන්නේ හැමෝම දන්න කාරණයක් දැන් සංසිද්ධිය ගත්තාම මේ රටට පැමිණෙනකොට ඒ ජෛව ආරක්ෂක බුබුලේ යටතේ බ්‍රිතාන්‍ය ක්‍රිකට් කණ්ඩායම පැමිණෙනකොට ඒගොල්ලන්ගේ විදේශවලදී ඔයගොල්ලෝ රටට පැමිණෙන කලින් PCR පරීක්ෂණ කරලා ආවේ. ඊට පස්සේ ලංකාවට පැමිණියට පස්සේ PCR පරීක්ෂණයක් කළා. ඒ PCR පරීක්ෂණයෙන් ආපු ක්‍රීඩකයෙක් COVID-19 ආසාදිතයෙක් විදිහට හඳුනාගත්තා. ඊට පස්සේ අපි කරන්න ඕන දේ තමයි ඒ COVID-19 රෝගියාගේ තවත් අයට බෝ වෙන්න නැතුව එයාව වෙන් කර තබා ගැනීම. ඒ සඳහා අතරමැදි ප්‍රතිකාරයක් විදිහට ප්‍රතිකාර ලබා දෙමින් එයාව ඒ රෝහලේම වෙන් කර තබා ගැනීමට කටයුතු කළා. මොකද ක්‍රිකට් ක්‍රීඩාවේදී ඒ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ආපු ජෛව ආරක්ෂිත බුබුල සංකල්පය යටතේ කලින් සැලසුම් කරලා තිබුණෙත් ඒ ආකාරයට තමයි ප්‍රතිකාර කරන්නේ යම් කිසි දෙයකින් රෝගියෙක් හමු වුණා. ඊළඟ කාරණේ තමයි මේ අවස්ථාවේදී අපිට අවශ්‍ය වුණා දැනගන්න මහා බ්‍රිතාන්‍යයේ මේ අවස්ථාවේදී අලුත් ප්‍රභේදයක් පැතිරෙන නිසා ඒ රටවලින් එන අයගේ ආසාදිතයෝ හිටියොත් ඒක මේ ඒගොල්ලන්ට මේ නව ප්‍රභේදෙන්ද කියලා දැනගන්න. එතකොට මේ නව ප්‍රභේදෙන්ද කියලා දැන ගැනීම සඳහා අවශ්‍ය ඥානමය සංයුතිය විශ්ලේෂණය කිරීම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී මහාචාර්ය නීලිකා මලවගේ මහත්මියගේ රසායනාගාරයේ සිද්ධ කළා. එයින් දැනගන්න ලැබුණා මේ පුද්ගලයාට මේ බ්‍රිතාන්‍යයේ සිට පැමිණි සංචාරකයන් සමග පැමිණි පුද්ගලයාට හැදිච්ච COVID-19 ආසාදනය ඇවිල්ලා තියෙන්නේ නව ප්‍රභේදය නිසා කියලා. එතකොට ඒ ආසාදනය වුණාම තමයි නව ප්‍රභේදයෙන් ආසාදනය වුණ බවත් ඇත්ත. ඒකේ ආයෙත් විවාදයට කාරණයක් නැහැ. ඊළඟට තමයි මේක ඊට පස්සේ මොකද්ද ඊළඟට සිද්ධ වෙන්නේ? ඒක වර්තමානයේ තියෙන වෛද්‍ය විද්‍යාත්මක කරුණු අනුව පැහැදිලි මේ අලුත් ප්‍රභේදය බොහොම වේගෙන් පැතිරෙනවා. කලින් ප්‍රභේද වලට වඩා 70%ක විතර වේගෙන් පැතිරෙනවා. බොහොම ඉක්මනට තවත් ඒ කියන්නේ එයාගෙන් එක කෙනෙකුගෙන් ආසාදනය වෙන්න පුළුවන් ප්‍රමාණය වැඩි. තව ගොඩක් අයට පැතිරෙන්න පුළුවන්. නමුත් ඒ පැතිරෙන අය අතර සිදුවෙන සංකුලතා ඇතිවීම එහෙම නැත්නම් මරණයටපත් වීම ගත්තාම අලුත් ප්‍රභේදය හෝ පරණ ප්‍රභේදය කියලා වෙනසක් නැහැ. එකම අනුපාතයට තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේම මේ වගේ කෙනෙක් සනීප වීම සුව වීම එයාට රෝග ලක්ෂණ නැත්නම් සාමාන්‍යයෙන් දවස් 14ක් ගියාට පස්සේ එයා තවදුරටත් ආසාදිතෙක් නෙවෙයි. ඉතින් මෙයා මේ පුද්ගලයා ආසාදනය වෙලා එතකොට ඒ ආපු අන්තිමට PCR පරීක්ෂණය කරපු දවස අපි හඳුනාගත්තු දවස ඒවත් එක්ක ගත්තාම ඒ පුද්ගලයා ඒ ආසාදිතෙක් නොවන කාලය පසු කරලා තිබුණා. ඊට පස්සේ PCR පරීක්ෂණ ඊට පස්සේ කරපුවා අපි බලාපොරොත්තු වෙච්ච ආකාරයෙන්ම නෙගටිව් වුණා. එතකොට එයා ඊට පස්සේ තවදුරටත් ආසාදිතෙක් නෙවෙයි. අපි මේ අවස්ථාව වෙනකොටත් අපි හැමදාම අපේ රෝහල් වලින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් 100 ගණනක් පුද්ගලයන් අපි නැවතත් ආපහු ගෙවල් වලට එනවා. සති දෙකකට පස්සේ ඔවුන් ඒ වෙන්වයි එතන වෙන් කර තබා ගැනීමෙන් පස්සේ ඔවුන් සුව වුණයි කියලා. ඉතින් ඒ ආකාරයෙන්ම සිද්ධියක් තමයි මෙතනදී උනේ. අලුත් වෛරස් ප්‍රභේදයෙන් ඒකේ ක්‍රමවේදයේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මුලින් පොසිටිව් වෙච්ච එක්කෙනා අලුත් වෛරස් ප්‍රභේදයක් කියලා හඳුනාගත්තා. ඊට පස්සේ ආ දැන් සුවුණයි කියලාත් අපි කියනවා. මේ පැත්තෙන් වෙන්න ඕන දේ. හැබැයි මේ විවෘත වීමත් එක්ක අපි අර පරණ විදිහටම නෙමෙයි ආසාදිත තත්වයන් තාම තියෙන නිසා ඒ අලුත් නව ක්‍රමයකට අපි හැඩගැහිමෙන් විවෘත වෙන්න ඕන. ඉතින් ඒ නිසා යම් යම් සීමා වීම් තියෙයි. ඒවා පිළිබඳ දෙමව්පියෝ නිවැරදිව දැනුවත් වෙන්න ඕන. හැබැයි ළමයින්ව පාසලට එවන එක මම හිතන්නේ ඉතා වැදගත් වෙනවා ළමයින්ගේ පැත්තෙන්. ඒ නිසා ඒ ආරක්ෂිත පියවර අනුගමනය කරමින් විශේෂයෙන්ම අර කියපු සරල පියවර 3 හැසිරීම් 3 ඒක අනුගමනය කරමින් ළමයින්ව පාසලට විවෘත කරයින් පසුව ළමයින්ව එවීමේ වගකීම මම හිතන්නේ දෙමව්පියන්ට තියෙනවා. ඔව් මම ඒක ඉස්සලත් පැහැදිලි කරා ළමයි කැමති ළමයින්ගේ පළවෙනිම කාරණේ තමයි පාසල් යීමෙන් වෙන මානසික වාසිය තමයි ළමයින්ගේ දෛනික දිනචර්යාව ආයේ සාමාන්‍ය තත්වයට එනවා. ළමයින්ට තියෙන්න ඕන මේ දවස ගත කරන්න දිනචර්යාවක්. ඒ චර්යාව පාසල් වැහිම නිසා නැති වුණා.
දෙවැනි කාරණේ තමයි ළමයි පාසලට ඒම තුල ළමයින්ට අවස්ථාව ලැබෙනවා තමන්ගේ යාළු මිත්‍රයන් සමග කතා බහ කරන්න අදහස් බෙදා හදා ගන්න ඒ දැනට කොටු වෙලා ගෙවල් වලට සීමා වෙලා තියෙන මේ මානසිකත්වයෙන් මිදිලා යන්න. ඊට අමතරව ඉගෙන ගැනීමේ අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒකත් ළමයින්ට වැදගත් වෙනවා. ඒකත් එක්කම අර සාමාන්‍ය තත්වයක් කියන එක දැන් ළමයින්ගේ ඔළුවට වැටෙනවා. මොකද අර ගෙවල් ඇතුලේ කොටු වෙලා ඉන්නකොට ළමයින්ටත් බියක් ඇති වෙනවා. දෙමව්පියෝ ඒ බිය ඇති වුණාම ළමයින්ට ඒ බිය දෙමව්පියන්ගෙන් ළමයින්ටත් යනවා. ඉතින් මේ හුඟක් දේවල් අඩු කරගන්න පාසල් විවෘත වීම වැදගත් වෙනවා. ඒ වගේම පාසල් වලට ළමයි ඒමත් වැදගත් වෙනවා.